අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම චානකිනෝච් ප්‍රථමයෙන් දිවා ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ලබන 20 වෙනිදා සිට ලංගම බස් රථ 5000ක් හා දුම්රිය 400ක් පොදු ප්‍රවාහනයට. ඇඳිරි නීතිය ඉදිරි දින කිහිපයේදී ලිහිල් කිරීමට හැකි වනු ඇති බවට ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්. අවිස්සාවේල්ල මාමුල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක් හමුවේ. කොරෝනා වෛරසයේ මීළඟ ගොදුර අප්‍රිකානු මහද්වීපයේ විය හැකි බවට අනුතුරු ඇඟවීමක්. දිනක් තුළ ඇමරිකාවේ කොරෝනා මරණ 4500ක්. දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉදිරි දින කිහිපය තුළදී ලිහිල් කිරීමට හැකිවනු ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේ ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ඊයේ සවස පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ දිගටම ඇඳිරි නීතිය දාගෙන ඉන්න. හෙට නැත්තම් අනිද්දා වෙනකොට අපිට කියන්න පුළුවන් හරියටම මොන පළාත් වලටද ඉදිරියේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ, මොන පළාත්ද සම්පූර්ණයෙන් ඇඳිරි නීතිය දවසේ සෑහෙන කාල වේලාවක් ඉවත් කරන්න පුළුවන් කියන එක. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්, ඊළඟට කළුතර දිස්ත්‍රික්කයෙන්, ඊළඟට ගම්පහ දිස්ත්‍රික්කයෙන්, ඊළඟට ජාපනයේ දිස්ත්‍රික්කයෙන්. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීමේදී අපි ඉතාමත්ම සුපරීක්ෂාකාරී විය යුතුයි. යම් කිසි හොඳ ක්‍රමවේදයක් මේකට අනුගමනය කළ යුතුයි. මොකද මෙච්චර කල් රැකගෙන ආපු දේ එකපාර ගිලිහිලා යන්න දෙන්න බෑ. ජනතාවට අද සෑහෙන විශ්වාසයක් ඇති වෙලා තියෙනවා රජය, හමුදාව සහ සෞඛ්‍ය අංශ මේක හොඳට පාලනය කරනවායි කියලා. භයානක විදිහට පැතිරෙන්න ගිය ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කිරීමේදී විශේෂ ක්‍රමවේදයක් අපි අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් රෝගය පැතිරෙච්ච නැති දිස්ත්‍රික්කවල මම දන්න තරමින් අපි සෑහෙන ලිහිල් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා. අපේ රජයේ බලයට ආවට පස්සේ අපේ එක අරමුණක් වුණේ පාස්කු ප්‍රහාරයට අහු වෙලා ජීවිත නැති වෙච්ච අපේම රටේ වැසියන්ට, ඒ වගේම රෝහල් වලට ඇතුළත් කළා අදටත් මේ ශරීරයේ බෑග් එල්ලගෙන හරියට මුත්‍රා කරන්න බැරි, හරියට වැසිකිළියට යන්න බැරි, ඉතුරු මුළු ජීවිත කාලයම ඒවත් එක ගත කරන්න වෙලා තියෙන ඒ අහිංසක දරුවන්ට, අහිංසක රටවැසියන්ට යුතුයකම ඉෂ්ට කරන්න නීතිමය පැත්තෙන්. ඒ නිසා අපි ඒ අඩපණ වෙලා තිබිච්ච, එහෙම නැත්නම් හරියට ක්‍රියාත්මක නොවිච්ච පරීක්ෂණ අපි ඉතාමත්ම සූක්ෂම විදියට අපි පටන් අරන් තියෙනවා. බුද්ධි අංශ සියල්ලටම මම දැනුම් දීලා තියෙනවා. ඒ පරීක්ෂණ පවත්වන පොලිසිය අංශ වලට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න, සහයෝගය සම්පූර්ණයෙන්ම ලබා දෙන්න කියලා. ඒ අනුව ඒ යාන්ත්‍රණය ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක කරනවා. ඒ යාන්ත්‍රණයට අනුව තමයි පසුගිය දවස්වල ඔය මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග සම්බන්ධතා පවත්වපු අය බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගන්න අපිට පුළුවන් වෙලා තිබුණේ. මම ඉතාමත්ම වගකීමෙන් කියනවා මේ අවස්ථාවේදී මේ රටේ ආරක්ෂක ලේකම්වරයා විදියට ඒ පාස්කු ප්‍රහාරය නිසා මියගිය අපේ අහිංසක රටවැසියන්ට, ඒ ප්‍රහාරයෙන් තුවාල වෙලා අදටත් රෝහල් වල දුක් විඳින ඒ අහිංසක පුරවැසියන්ට අපි අපෙන් කරන්න ඕන යුතුයකම අපි ඉෂ්ට කරනවා. වරදිකරුවන් නීතිය හමුවට අපි අරන් එනවා. ලබන 20 වෙනිදා සිට ලංගම බස් රථ 5000ක් හා දුම්රිය 400ක් පොදු ප්‍රවාහනය සඳහා යෙදවීමට රජය තීරණය කර තිබෙනවා. COVID-19 වසංගතය නිසා අත්හිටුවා තිබූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා ලබන 20 වෙනිදායින් පසුව අධීර කිහිපයක් යටතේ ආරම්භ කිරීමටයි රජය පීවරගෙන ඇත්තේ. ඒ අනුව සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලවල පහසුව සැලසීමට පොදු ප්‍රවාහන සේවා යලි පෙර පරිදිම යෙදවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නා. ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන මාර්ගෝපදේශන යටතේ පොදු ප්‍රවාහන සේවා සිදු කිරීමට නියමිතයි. පොදු ප්‍රවාහන සේවාවලදී මහජන ආරක්ෂාව උදෙසා ක්‍රියාවට නැංවීමට තීරණ කිහිපයක් මෙහිදී ගනු ලැබුවා. ඒ අනුව මගී ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබා දීමටත්, අත්‍යවශ්‍ය සේවාවන් නොවන කිසිවෙකු දුම්රිය හෝ බස් රථවලට හෝ ඇතුළු කර නොගැනීමට තීරණය කෙරුණා. සෑම දුම්රිය ස්ථානයකදීම දුම්රිය මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැනීම හා රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සම්බන්ධව සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි කටයුතු කරනු ඇති. දුම්රිය ආඥාපනත තදින්ම ක්‍රියාත්මක කරන අතර දුම්රිය ස්ථානවල හෝ මැදිරිවල කෙළ ගැසීම, වෙළඳාම් කිරීම හා සිඟමන් යැදීම සම්පූර්ණයෙන්ම තහනම්. පොදු ප්‍රවාහන සේවාවල ගමන් ගන්නා මගින් මුව ආවරණ අනිවාර්යයෙන්ම පැළඳිය යුතු අතර මීටරයක් දුරින් පරතරයක් තබාගෙන ගමන් කිරීම ආදී සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිය යුතු වනවා. දුම්රිය මැදිරිමෙන්ම බස් රථ දින 2කට වතාවක්වත් විෂ බීජානුහරණය කරන අතර විෂ බීජනාශක ද්‍රව්‍ය කනිට්ටල් නීතිගත සංස්ථාව විසින් ලබා දීමට නියමිතයි. කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට වෙනත් පළාත්වල සිට එළවලු පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී පවතින දුර්වලතාවන්ට විසඳුම්ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
සාකච්ඡාවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිසම හා මොටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සහභාගී වුණා. COVID-19 ආසාදිතයන්ගෙන් ප්‍රතිකාර ලබා සුව වූ සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝගීන් සංඛ්‍යාව 245 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. COVID-19 රෝගයේ වැළඳුණු බවට පුද්ගලයන් 7 දෙනෙකු ඊයේ තහවුරු කරගනු ලැබුවා. ඊට අමතරව පුද්ගලයන් 7 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා ඊයේ දිනේ තුල රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඊයේ දහවල් වරුවේ රෝගීන් 6 දෙනෙක් වාර්තා වුණා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක. 3 දෙනෙක් වුණානි නිරෝධායන මධ්‍යස්ථානයේ. පිරිමි පුද්ගලයෙක් කලින් අපේක්ෂා රෝහලෙන් එහෙම ප්‍රතිකාර ගනිපු පුද්ගලයෙක් COVID-19 ලෙස හඳුනාගත්තා. ඔහුගේ භාර්යාව සහ දූවරුන් දෙදෙනා තමයි එසේ හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම තවත් දින දෙකකට ප්‍රථම කොටහේන ප්‍රදේශයේ කාන්තාව ශ්‍රී ලංකා ජාතික රෝහලේදී හඳුනාගත්තා COVID-19 ලෙස. ඇයගේ සැමියා සහ දරුවන් පුතුන් දෙදෙනාත් මේ COVID-19 රෝගීන් ලෙස නිරෝධායන මධ්‍යස්ථානයකදී හමු වෙලා තියෙනවා. ඒ වගේම ඊයේ රාත්‍රියේ තවත් රෝගියෙක් COVID-19 ලෙස හඳුනාගත්තා. ඔහු ඇත්ත වශයෙන්ම අවිස්සාවේල රෝහලේ සිට මාරු කරන එවනු ලැබුවා IDH රෝහලට. දැනට IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. අවිස්සාවේල රෝහලෙන් හඳුනාගත් COVID-19 රෝගියා කළුවක්ගල මාඹුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු යුද හමුදාවේ සේවයේ නියුතු පුද්ගලයෙක්. මොහු සේවය කර ඇත්තේ අනුරාධපුර යුද හමුදා කඳවුරකයි. පසුගිය 31 වෙනිදා ඔහු යුද හමුදා කඳවුරේ සිට තම ගම් ප්‍රදේශයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. හංවැල්ල මාඹුල ප්‍රදේශයේ ඔහු සමග සමීපව ආශ්‍රය කළ 21 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. තවත් සමීප ආශ්‍රිතයින් සිටීදැයි යන්න සොයා බැලීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි. එම ප්‍රදේශයේ මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බවයි අපවාර්තාකරු පවසන්නේ. ඒ 21 දෙනාගේ අද දවසේ සෙම සාම්පල පරීක්ෂා කරලා ඒගොල්ලන්ට කොරෝනා තියනවද නැද්ද කියන එක ගැන පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු. දැනට අපි නිරෝධායනයට ලක් කරේ 2යි. තව නිරෝධායනයට ලක් කරන්න තව අද දවසේ තිබෙනවා මේ නිවාස ගණනාවක්. ඒක අපි ඉස්සරහට සාකච්ඡා කරලා තමයි මේ තීරණයකට එන්නේ. ඊට අමතරව ඔහු සේවය කළ යුද හමුදා කඳවුරද බාහිර සබඳතාවලින් තොර ස්ථානයක් බවට පත් කර තිබෙනවා. මෙරටින් වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව 7ක්. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ තවත් රෝගීන් 161 දෙනෙකු ඒ සඳහා වෙන් කර ඇති රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඒ අංගුඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහල සහ ඉරණවිල රෝහලේ. තවමත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ, කළුතර, පුත්තලම, ගම්පහ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින්. කොවිඩ් වසංගතයේ පාලනයට ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට ජනතාව ලබා දුන් සහයෝගය තවදුරටත් අවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා. පෙබරවාරි මාසයේ ඉඳලා රජය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ඒ වගේම ආරක්ෂක අංශ ඇතුළු ඒ සියලුම අංශ විසින් කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාවලින්හිදී මේ රටේ ජනතාව විශාල වශයෙන් ඊට යහපත් ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ වගේම මේ කාලය තුල දිගින් දිගටම ජනතාව සෑහෙන කැපකිරීමකුත් කළා තියෙනවා. ඇතැම් විට ඒ අයට අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී අපහසුතා ඇතිවන්නත් ඇති. නමුත් රජය විසින් අත්‍යවශ්‍ය සේවා සැපීම සඳහා විශාල උත්සාහයක් අරගෙන තිබුණු බව ඔබ සියලු දෙනා දන්නවා ඇති. මේ දක්වා ලබා දෙන සහයෝගය ඉදිරියටත් ලබා දීම ඉතා අත්‍යවශ්‍යයි. ඊයේ වාර්තාගත සංඛ්‍යාවක් පරීක්ෂණ කරනු ලැබුවා 695ක් වැනි. මේක වැඩිම සංඛ්‍යාව එක් දිනකදී කරනු ලැබූ 695න් 300ක් පමණ ක්ෂේත්‍රයේ කරනු ලැබූ පරීක්ෂණ. මේ සියලුම පරීක්ෂණ වලින් තමයි අත් වශයෙන්ම අර රෝගීන් 6 දෙනා අපිට හමු වෙලා තියෙන්නේ. 70 ගණනක් ශ්‍රී ලංකාවේ සුව වෙලා තියෙනවා. මේ 240 ගණනක් රෝගීන් වන විට මේක ඉතා හොඳ තත්ත්වයක්. මොකද අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ සුවවීමේ වේගය සාපේක්ෂකව උදාහරණයක් හැටියට චීනයේ මුල් අවස්ථාවලදී වැඩි කාලයක් මේ රෝගීන් රෝහල්ගතව සිටියා. ඒ අතින් ලංකාව මනින් සුව වෙලා PCR පරීක්ෂණය කළා. PCR පරීක්ෂණයෙන් විස බීජ හරණය වූ පුද්ගලයන් හැටියට තමයි සමාජයට යන්නේ. අද වෙනකොට 115 දෙනෙකු නිරෝධායන සහ PCR පරීක්ෂණය සමත් වෙච්ච හින්දා ඔවුන් නිවෙස් බලා යෑමට නියමිතයි. ඉන් 9 දෙනෙක් බූස්ස කඳවුරේ නාවික හමුදාව යටතේ නිරෝධායන වෙමින් හිටපු අය. අනිත් කට්ටිය 106 දෙනා පූනානි කඳවුරේ පසුගිය දින කිහිපයේදී PCR පරීක්ෂණ කිරීමෙන් අනතුරුව ආසාදිත නොවන බවට තහවුරු නම් පස්සේ මේ ආකාරයෙන් අද දිනේ 115 දෙනා නිවෙස් බලා රැගෙන යාමට කටයුතු කරනවා. ඊයේ දිනෙත් PCR පරීක්ෂණ 10ක් අපි විසින්
සිද්ධ කරනු ලැබුවා. 11 වෙනිදා 12 වෙනිදා 14 15 සහ මේ දිනවල කරන ලද PCR පරීක්ෂණ 900කට අධිකයි. ඒ වගේ තවදුරටත් එන්න තියෙන තව PCR පරීක්ෂණ 200ක පමණයි. ඊයේ දවසේ විතරක් ආවා 182ක් PCR පරීක්ෂණ වාර්තා. ඒ වගේම 3 දෙනයි ආසාදිතයන් හැටියට සොයාගනු ලැබුවේ. ඉතින් අද දිනෙත් කරන ලැබූ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අද දවසේදී ලැබීමට නියමිතයි. අපි බලාපොරොත්තු වෙනවා මේ PCR පරීක්ෂණවල ආසාදිතයන් නොවන බවට තහවුරු වන අයවලුන් අද දිනේ හෝ හෙට දිනේ බොහෝ දුරට ඔවුන්ව නිවෙස්වලා රැගෙන යාම සඳහා කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය අප්‍රිකා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. අප්‍රිකානු මහද්වීපය තුළ වෛරසය ආසාදනය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ඉතා දරුණු ප්‍රතිඵල ලැබෙනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ අප්‍රිකානු මහද්වීපය තුළ කොරෝනා වෛරසය පැතිර ගියහොත් එමගින් ලක්ෂ 3කට වැඩි පිරිසක් මේ යාමේ අවදානමක් ඇති බවයි. තවත් කෝටි 3කට අධික පිරිසක් දරිද්‍රතාවට පත්වීමේ අවදානමක්ද තිබෙනවා. අප්‍රිකානු කලාපයේ මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතයින් 20000කට ආසන්න පිරිසක් වාර්තා වනවා. මරණ සංඛ්‍යාව 1000කට ආසන්නයි. අප්‍රිකානු කලාපයට මේ අවස්ථාවේ ඇමරිකානු ඩොලර් බිලියන 100ක මූල්‍ය ආධාර අවශ්‍ය බවයි එක්සත් ජාතීන්ගේ ආර්ථික කොමිසම පවසන්නේ. ඊයේ දිනේ පමණක් ඇමරිකාවෙන් කොරෝනා මරණ 4591ක් වාර්තා වී ඇති අතර එය කොරෝනා වෛරසයෙන් දිනක් තුල ඕනෑම රටක මිය ගිය වැඩිම සංඛ්‍යාවයි. ඇමරිකාවේ මේ වන විට COVID-19 රෝගීන් 6,50,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. 37175 දෙනෙකු මිය ගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. චීනයේ ආර්ථිකය දශක ගණනාවකින් බරපතලම පසුබෑමකට ලක්ව තිබෙනවා. ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ආර්ථික වර්ධනය මේ වන විට 6.8%කින් පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ. ලෝපුරා ආනයන අපනයන සීමා වීම මෙම තත්වයට දැඩි ලෙස බලපා තිබෙනවා. ජර්මනියේ මේ වන විට කොරෝනා වසංගතය බොහෝ සෙයින් පාලනය වී ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. ජර්මනිය මේ වන විට මාසක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. දෛනිකව වාර්තා වන නව රෝගීන් ප්‍රමාණයට වඩා දෛනිකව සුවය ලබන ප්‍රමාණය වැඩි බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. ඉක්වදෝරයේ කොරෝනා ආසාදනයේ හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර මේ වන විට විශාල ගැටලුවක් බවට පත් වී තිබෙනවා. එරට බලධාරීන් නිසි තොරතුරු මාධ්‍ය වෙත ලබා නොදෙන බවයි වාර්තා වන්නේ. මේ වන විට ඉක්වදෝරයේ විශාලතම නගරයකින් පමණක් මරණ 6700කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. එහි මෘත ශරීර තැන්පත් කිරීමට නිසි ඉඩ නොමැති නිසා බලධාරීන් සඳහන් කර ඇත්තේ නිවාස තුළම මෘත ශරීර තබා ගන්නා ලෙසයි. ඇතැම් විට මෘත ශරීර දින 5ක පමණ කාලයක් නිවාස තුළම රඳවා ගැනීමට සිදුවන අවස්ථාවන් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. කොරෝනා ආසාදනයේ හේතුවෙන් නගර වසා දැමීම නිසා ජනශූන්‍ය වූ වෙනිස් නගරය මේ වන විට හඳුනාගත නොහැකි ආකාරයෙන් වෙනස් වී ඇති බවයි වාර්තා වන්නේ. මිහිකත දිනයට සමගාමීව පළ කෙරුණු වාර්තාවක දැක්වෙන්නේ වෙනිස් නගරයේ මේ වන විට ඉතා පාළු ස්වභාවයක් ගෙන ඇතත් ජල දූෂණය සහ වායු දූෂණය අවම වීම හේතුවෙන් එය අන් කවරදාටත් වඩා පිරිසිදු සහ මනරම් වී ඇති බවයි. ග්‍රීසිය ඇතැන්ස් නුවර ආශ්‍රිත වටපිටාවද ජනශූන්‍ය වීමේ යහපත් ප්‍රතිඵල අත්විඳිමින් සිටින බව. ඇතැන්ස් නුවර වායුගෝලය දූවිලි සහ දුමෙන් තොර වීම නිසා එහි පෞරාණික ස්ථාන ඉතා මනරම්ව දැක ගැනීමට හැකිවන බවයි වාර්තා වන්නේ. මේ වන විට නගරයේ වායු දූෂණය 20-30 අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව නගර බලධාරීන් පවසනවා. ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 1392 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 381ක්. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා පුද්ගලයන් 31681 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. වාහන 8151ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ. අධ්‍යවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපන යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. සෙසු දිස්ත්‍රික්ක 19ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය ලබන 20 වෙනිදා උදේ 6ට ඉවත් කෙරෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේම ආවරණය වන පරිදි ඊයේ දිනේද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කළා. එහිදීද ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනුණා. අනුරාධපුර නොච්චියාගම පොලිස් බල ප්‍රදේශයේදී ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 236 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණා. එහිදී වාහන 92ක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
ඇඳින් නීති සමය තුළ දිස්ත්‍රික් අතර ගමනාගමනයේ සම්පූර්ණයෙන් තහනම්. එම නීතිය කඩ කරමින් ඇඳින් නීති බලපත් නොමැතිව කොළඹ සිට අනුරාධපුරයට පැමිණි තරුණයෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. පොළොන්නරුව මහනගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරුණේ. වැඩ කරන ගෙදරම. අයිතිය පස්සේ අයිති කියලා නම්බර එක දෙන්න. ගැටද සම්බන්ධයක් තිබුණ නැද්ද මේ අයිතිය නැහැ කොහෙවත්. අයියලා ගෙදරත් හිටියේ නැද්ද? ඇඳින් නීතිය පවතින අවස්ථාවේ සෞඛ්‍ය අංශවල උපදෙස් නොපිළිපදිමින් කාසුලිලි හා මවුසකැලේ ජලාශ මැද පිහිටි ගොඩබිම් සහ ඉවුරු ප්‍රදේශවල සැරිසරන තරුණයන් පිරිසකගේ දර්ශන අප වෙත ලැබී තිබෙනවා. ඔවුන් මසුන් නැල්ලීමට සහ ස්නානය කිරීමට මෙම ස්ථානවලට පැමිණෙන බවයි වාර්තා වන්නේ. නීති විරෝධී ලෙස මැණික් කර්මාන්තයේ යෙදුණු වතුකම්කරුවන් සිව් දෙනෙකු භගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. සැකකරු ගොඩ දමා තිබූ මැණික් ඉල්ලම් සහිත 5 සහ උපකරණ රැසක් පොලිසිය බහරයට ගැනුණා. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව අඩු ආදායම්ලාභීන්ට වියලි ආහාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහි එක් පියවරක් ලෙස ත්‍රිකුණාමලයේ චීනවරාය විද්‍යාපීඨ සමාජිකයන් එම ප්‍රදේශයේ නිවෙස් තුළට වී සිටින අඩු ආදායම්ලාභී පවුල්වලට වියලි සලාක බෙදා දුන්නා. ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 120ක් සඳහා වියලි සලාක බෙදා දීම අද සිදු කෙරුණා. ඊට දායකත්වය සැපයුවේ ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක්. සෙත සැලසෙන පවුල් සංඛ්‍යාව 120ක්. රත්නපුර ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා හා පොලිස් නිලධාරීන් 40 දෙනෙකු සඳහා රුපියල් 7500ක් වටිනා වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමට පියවර ගැනුණා. COVID-19 රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් නිවෙස් තුළට වී සිටින නාගරික හා උපනාගරික ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ උපදෙස් ලබා දීමට හා විනෝදය ලබා දීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාව තවදුරටත් සංගීත වැඩසටහන් සංවිධානය කරනවා. මේ වැල්ලපත්ත කුරේපාක් ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක්. ඒ සංවිධානය කළේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින්. ඔබ යලි ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මැයි මාස සිය පූර්ණ වැටුප සහ දීමනා රාජ්‍ය සේවකයන්ගේ වැන්දපු සහ අනත්දරු අරමුදලට ලබා දී තිබෙනවා. තමා ස්වේච්ඡාවෙන් මේසේ කරනුයේ ජාතියේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමාට දුෂ්කරතා රහිත අයවැයක් අවශ්‍ය නිසා බව ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දැනුම් දී තිබෙනවා. රජයේ මාසික වැටුප් බිල රුපියල් බිලියන 80ක්. එනම් කෝටි 8,000ක් බව ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසනවා. රාජ්‍ය සංස්ථා බැංකු සහ විශ්වවිද්‍යාල ඊට එකතු කළ විට එය රුපියල් බිලියන 90 සිට 100 දක්වා මුදලකට ආසන්න වනවා. COVID-19 වසංගතය හමුවේ දිලිඳු සහ අවදානමට පත් ජනයාගේ සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව සහතික කිරීමට ජනාධිපතිතුමා දින දූරදර්ශී නායකත්වය අන් කවර ජාතියකට වඩා විශිෂ්ටයි. එබැවින් එතුමාගේ ප්‍රයත්නයට දායක වීම පිණිස තමා මේ තීරණය ගත් බවයි ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසන්නේ. රජයේ සියලුම සේවකයන් සිය වැටුපෙන් භාගයක් හෝ තමන්ගේ යැපෙන්නන්ට ප්‍රතිලාභ ලැබෙන රාජ්‍ය සේවකයන්ගේ වැන්දපු සහ අනත්දරු අරමුදලට පවරන්නේ නම් මැයි මාස රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 50කින් ඉහළ යනවා. එසේම රජයේ වියදම රුපියල් බිලියන 50කින් අඩු වී මුදල් හිඟය මාසකදී රුපියල් බිලියන 100කින් අඩු වනු ඇතැයි ජනාධිපති ලේකම්වරයා සඳහන් කළා.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් වසා දැමුණු ආයතන යලි නගා සිටීමට කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ජනාධිපතිතුමාගේ සහ ග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ආයතන මට්ටමින් කඩිනම් වාර්තාවක් සකස් කිරීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව දැනට රටේ ලියාපදිංචි වී ඇති සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ කර්මාන්තශාලා සහ ආයතන සියල්ල පිළිබඳ තොරතුරු එක්රැස් කෙරෙනවා. අදාළ වාර්තාව සකස් කරනු ලබන්නේ කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ විමලවීර මහතා විසින්. එය ලබන 20 වෙනිදාට පෙර අමාත්‍යවරයා වෙත බහර දීමට නියමිතයි. සම්බන්ධීකරණය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභාවල සහාය ලබා ගැනෙනවා. සෞභාග්‍ය ගෙවතු වගා වැඩසටහන යටතේ දිවයින පුරා වගා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වනවා. බණ්ඩාරවෙල කෘෂිකර්ම කලාපයේ පැල දහසක් ඊයේ බෙදා දෙනු ලැබුවා. ඒ බණ්ඩාරවෙල කෘෂිකර්ම කලාප කාර්යාලයේදී ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංවිධානය කළ එළවලු පැල ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. කොල්ලු, මුං, කව්පි, බඩිරිඟු, බිම්මල් ඇතුළු බීජ වර්ග ගොවීන්ට ලබා දුන්නේ ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයේදී. බලපිටිය චලන හෙට්ටියා හන්දි පදනම සංවිධානය කළ වැඩසටහනකදී ගෙවතු 6000ක් සඳහා එළවලු බීජ බෙදා දීම සිදු කෙරුණේ අහුන්ගල්ල ප්‍රදේශයේදී. කොටිකාවත්ත ITH ගොතටුව ප්‍රදේශවල ගෙවතු වගාව ආරම්භ කර තිබෙනවා. ගෙවතු 400ක භෝග වගාව සිදු කරන බවයි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මානෙල් නවගමුව මහත්මිය කියා සිටියේ. කොරෝනා වෛරසය පිළිබඳව සමාජය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් කණ්ඩායමක් ගීතයක් නිර්මාණය කර තිබෙනවා. වෛරසයෙන් රට ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසෙමු. එහි තේමාවයි. පරිස්සමයි වැදගත් වන්නේ ඉදිරියට වී ඉන්න ඔබ කවුරු වුණත් ඔබ කොහි වුණත් ගුරුනට වැඩක් නෑ ජාතිය ආගම පාටට අරුවක් එයා කරන්නේ නෑ ආර තොටේ කඩ සාප්පුවේ එයා නැති තැනක් කුහිවත් යන්න එපා බොන්න හොඳට කන්න එළියට බහින්න එපා නිවාඩුවක් ලැබුණාට ඉතින් ට්‍රිප් යන්නට හොඳ නෑ ගරු කරන්න නීතිය රකින්න වගකීමේ අඩුවක් නෑ ආගම් කුල මල මේ වෙලාවේ හරියන්න